බේසමක අනෙක් නලයද ජල බේසමේ යටිකුරු කර තබන්න. දින කිහිපයකට පසු නිරීක්ෂණය කරන විට යකඩ කෙඳිගුලිය අඩංගු කැකෑරුම් නලේ ජල මට්ටම පමණක් ඉහළ ගොස් ඇත. දැන් ඒක බලන්න ඕන මේකේ තියෙන්නේ යකඩ කෙඳි. මේක අපි සාමාන්‍යයෙන් කියන්නේ පාලක පරීක්ෂණයක් විදිහට භාවිත කරනවා කියන එක තමයි මේ පළවෙනි නලයට අපි කියන්නේ. එතකොට මෙතන තියෙන යකඩ කෙඳි ගුලිය මල බැඳෙනවා. මල බැඳෙනකොට ඕගොල්ලෝ හොඳට අවධානය දෙන්න ඕන මේ හරියේ තියෙන මේ ජල මට්ටමට මොකක්ද වෙන්නේ කියන එක. ඇති බව ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. යකඩ කෙඳි අඩංගු නලය තුල ආරම්භක අවස්ථාවේදී අඩංගු වායු පරිමාව 5න් 1කින් පමණ අඩු වී ඇති බව දකින්න පුළුවන්. මේ අනුව මල බැඳීම සඳහා වාතයෙන් කොටසක් පමණක් වැය වී තිබෙන බව අපට නිගමනය කරන්න පුළුවන්. වාතයේ සංයුතියෙන් 5න් 1ක් පමණ ඔක්සිජන් වායුව අඩංගු වන නිසා යකඩ මල බැඳීමේදී වැය වී ඇත්තේ ඔක්සිජන් වායුව බව අනුමාන කරන්න පුළුවන්. දැන් මේ කැල්සියම් ක්ලෝරයිඩ් නේද? නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා කියලා කියන්නේ ඒකට පුළුවන් ජල වාෂ්ප අවශෝෂණය කරගන්න. නිර්ජලීය කැල්සියම් ක්ලෝරයිඩ් වලට පුළුවන් ජල වාෂ්ප අවශෝෂණය කරගන්න. එහෙනම් මෙන්න මේ ඇන කොටස් ජල වාෂ්ප සමග ගැටෙන්නේ නැහැ. මේ ඇන කොටස් ජල වාෂ්ප සමග ගැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මල බැඳෙන්නේ නැහැ. මොකද ජලය අවශ්‍යයිනේ මල බැඳෙන්න. මේ ඇන කොටස් ජල වාෂ්ප සමග ගැටෙන්නේ නැත්තේ අය ඔක්කොම ජලය ටික මෙතෙන්ට උරාගෙනනේ තියෙන්නේ. හරි? එහෙනම් මෙයා ගැටෙන්නේ නැති නිසා මොකක්ද වෙන්නේ? මේ ඇන කොටස් මල බැඳෙන්නේ නැහැ. මේ කොටස් මල බැඳෙනවා. මේ කොටසුත් මල බැඳෙනවා. මේ කොටසුත් මල බැඳෙනවා. ඇයි ඒ? මෙයාට ජලයයි වාතයයි ලැබෙනවා. මෙයාට ජලයයි වාතයයි ලැබෙනවා. මෙයාට ජලයයි වාතයයි ලැබෙනවා. හැබැයි මෙතනට වාතය ලැබුණත් පරීක්ෂා නලය ඇතුලේ වාතය තියෙනවනේ. වාතය ලැබුණත් ජලය ලැබෙන්නේ නැහැ. ඇයි ජලය ඔක්කොම මෙතෙන් දුරාගෙන තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ කොටස මල බැඳෙන්නේ නැහැ. මල බැඳීමට අදාළ ප්‍රතික්‍රියාවයි කැතෝඩ ප්‍රතික්‍රියාවයි තමයි අපි ලියන්න යන්නේ. මල බැඳීමට අදාළව ඇනෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව ලියන්න යනවා. ඔන්න බලන්න දැන් ඇනෝඩ ප්‍රතික්‍රියාව ගත්තම ඒක සිද්ධ වෙන්නේ යකඩ ඇණය ළඟ. හරිද? ඇනෝඩ ප්‍රතික්‍රියාව මම මේ ලියන්න යන්නේ. යකඩ ඇණය ළඟ සිද්ධ වෙනවා කියන්නේ ඇණය දිය වෙනවා. යකඩ ඇණය දිය වෙනවා. හරි කල්පනාවෙන් පොඩ්ඩක් ඉන්න ඕන මේ ටික අමාරු කොටසක් නිසා. අපි යකඩ ලියන්නේ Fe කියලානේ. ඉදිරියටත් වැදගත් වෙනවා මේ කියන කතාව. Fe දැන් ඔක්සිකරණයක් වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන එක ඕගොල්ලන් දන්නවා. දැන් මෙතනදී වෙන්නේ යකඩ ඇණය දිය වෙනවා. මල බැඳෙනකොට මොකද්ද වෙන්නේ? යකඩ ඇණය දිය වෙන්න බලන්න යකඩ පරමාණු. එතකොට මෙතනදී හරි ඒ කියන්නේ හරිම දේ තමයි යකඩ පරමාණු පත් වෙන්නේ Fe ධන 2 කියන අයන බවට. හරිද? යකඩ මල බැඳෙනකොට යකඩ පරමාණු පත් වෙන්නේ Fe ධන 2 අයන බවට. ඔන්න ඒක හරි කල්පනාවෙන් ඉස්සලා මොළුවට ගන්න. නැත්තම් වැඩේ අල්ලගන්න බැරි වෙනවා. යකඩ ඇණය මල බැඳෙනකොට යකඩ පරමාණු පත් වෙන්නේ Fe ධන 2 අයන බවට. දැන් තුලිත කරනකොට මොකක්ද කරන්නේ? මේ පැත්තේ ධන 2නේ තියෙන්නේ. ධන 2 නැති කරගන්න මේ පැත්තට ඍණ 2ක් නේ එකතු කරගන්නේ. ඍණ 2ක් කියලා කියන්නේ අපි මේ පැත්තට එකතු කරන්නේ මොනවාද එකක්ද? ඉලෙක්ට්‍රෝන 2ක්. පැහැදිලිද කියන එක? එහෙනම් මේක තමයි යකඩ මල බැඳෙන්න අදාළ වෙන ඇනෝඩ ප්‍රතික්‍රියාව. තේරුණානේ? යකඩ මල බැඳීමට අදාළ වෙන ඇනෝඩ ප්‍රතික්‍රියාව තමයි මේක. ඒ කියන්නේ යකඩ ඉලෙක්ට්‍රෝන පිට කරලා Fe ධන 2 අයන බවට පත් වෙනවා. Fe ධන 2 අයන බවට පත් වෙනවා. එහෙනම් ඊට පස්සේ අපි ලියන්න ඕනේ කැතෝඩ ප්‍රතික්‍රියාව. ඕක තමයි ටිකක් අමාරු ප්‍රතික්‍රියාව. යකඩ මල බැඳෙනකොට දැන් මෙතනදී ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට කරනවානේ. යකඩ ඇණය තමයි මේ ඉලෙක්ට්‍රෝන එහෙනම් පිට කරන්නේ. යකඩ පිට කරන මේ ඉලෙක්ට්‍රෝන අල්ලගන්න ඇණේ ළඟ ඉන්නවා දෙන්නෙක්. බලන්න මේ කියන කතාව තේරෙනවද කියලා. යකඩ පරමාණු දැන් ඇණේ මැදිලා පේන්න ඕන ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඔය පිට කරන ඉලෙක්ට්‍රෝන අල්ලගන්න ඇණය ළඟ ඉන්නවා දෙන්නෙක්. ඒ දෙන්න කවුද? මල බැඳෙන්න අවශ්‍ය සාධක දෙක. එකක් ජලය අවශ්‍යයිනේ. එහෙනම් ඔන්න එක්කෙනෙක් තමයි ඉලෙක්ට්‍රෝන අල්ලගන්න බලාගෙන ඉන්නේ කවුද?
ජලය. මෙන්න ජලය. තේරුණාද කියන එක? මෙන්න ජලය. ඊට පස්සේ වාතය අවශ්‍යයි කියලා කිව්වනේ. වාතයේදී මෙතනදී මොන වායුවද කියලා ඔයගොල්ලන් දන්නවනේ. වාතයේදී අවශ්‍ය වෙන්නේ මොන වායුවද? ඔක්සිජන් වායුව. තේරුණාද කියන එක? එහෙනම් මෙන්න ඔක්සිජන් වායුව අවශ්‍යයි. මේ දෙන්න එකතු වෙලා අර යකඩ පිට කරපු ඉලෙක්ට්‍රෝන ටික අල්ල ගන්නවා. මෙන්න යකඩ පිට කරපු ඉලෙක්ට්‍රෝන ටික. මෙන්න යකඩ පිට කරපු ඉලෙක්ට්‍රෝන ටික අල්ලගෙන පිට හැදෙන්නේ මොකක්ද? OH ඍණායන හයිඩ්‍රොක්සිල් අයන කියලා අපි කියන්නේ. යකඩ පිට කරපු ඉලෙක්ට්‍රෝන ටික අරගෙන OH ඍණායන හදනවා. ඒක තමයි කැතෝඩ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ. යකඩ පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කරනකොට ඒ ඉලෙක්ට්‍රෝන ටික අල්ලගන්න යකඩ ඇණේ ළඟ දෙන්නෙක් ඉන්නවා, ජලයයි ඔක්සිජනුයි. ඒ ඉලෙක්ට්‍රෝන ටික අල්ලගත්තා, OH අයන හැදුනා. මතකද මම ඔයගලන්ට කියලා තියෙනවා මේක තුලිත කරනකොට මෙතෙන්ට දාන ඉලක්කම කටපාඩමේ හරි තියාගන්න. එතකොට ලේසි මේක තුලිත කරන්න. මෙතෙන්ට 4 දාන්නේ. මෙතෙන්ට 4 දැම්මනම් හයිඩ්‍රජන් ගාන බලන්න. මේ පැත්තේ හයිඩ්‍රජන් 4 නිසා මෙතෙන්ට කීයද දාන්නේ කියලා බලන්න. මෙතන හයිඩ්‍රජන් 4යිනේ. ඒක නිසා මෙතෙන්ට දානවා 2ක්. දැන් පේනවා ඔයාලට හයිඩ්‍රජන් 4ක් තියෙනවා. දේවරත් 2 4යි. මේ පැත්තේ ඔක්සිජන් කීයක් තියෙනවද මේ? ඔක්සිජන් මෙතන 2යි, මෙතන ඔක්සිජන් 2යි. එහෙනම් 2යි 2යි ඔක්සිජන් කීයද? 4ක් තියෙනවා. පැහැදිලිද කියන එක? ඔක්සිජන් 4ක් මෙහි තියෙනවා. මෙහෙත් ඔක්සිජන් 4යි. හැබැයි ආරෝපණ ගාන තුලිත නැහැ. මෙහෙ ඍණ 4යිනේ. ඍණ 4යි ආරෝපණය. එහෙනම් මේ පැත්තට ඍණ 4ක් කරගන්න අපි ඉලෙක්ට්‍රෝන 4ක් තමයි දාලා තියෙන්න ඕන. එහෙනම් අපි ওই පැත්තට දාලා තියෙනවා මොනවාද? ඉලෙක්ට්‍රෝන 4ක්. ඔය විදිහට අපිට මේක තුලිත කරගන්න පුළුවන්. පැහැදිලිද? අම්ල පද්ධතාව වැඩි කරනවා කියන එක හරි සරල දෙයක්. මේ බලන්න මෙතන දාලා තියෙනවා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා. මෙතන දෙහි ඇඹුල් තියෙනවා. දෙකම අම්ල තියෙන්නේ. මෙතන සිසිල් ජලය තියෙනවා. හරි? එතකොට මේ ඇන ගත්තම මේ ඇන එළියට ගත්තම ටික දිනකින් මේ ඇන ටික එළියට ගත්තම ටික දිනකින් මොකක්ද වෙන්නේ? මේකයි වැඩිපුර මල බැඳිලා තියෙනවා. හරිද? මේ දෙක වැඩිපුර මල බැඳිලා තියෙනවා. ඒකට අපි මෙයක් මල බැඳිලා තියෙන්නේ. හැබැයි මේකට වඩා වැඩියෙන් මේ දෙන්නගේ ඇන මේ ඇන දෙක මල බැඳිලා තියෙනවා. එහෙනම් ඒකෙන් අපි තේරුම් ගන්නවා මල බැඳීමේ වේගය වැඩි කරනවා මොකක් දැම්මමද? අම්ලයක් දැම්මම කියන එක. හරිද? එහෙනම් මේ පරීක්ෂණයෙන් තමයි අපි පෙන්වන්නේ අම්ල මගින් මල බැඳීමේ ශීඝ්‍රතාව වැඩි කරනවා කියලා. බීමක් හදන්න කියලා ඔන්න දෙහි ගෙඩියක් කැපුවා. හරිද? මේ දවස්වල දෙහි බීම හොඳයි කියලා නේද? ඔන්න මොකක්ද කරන්නේ? හැබැයි කැපුවා දෙහි ගෙඩිය බීමක් බීවුවා. මොකක්ද මෙතනදී පිහිය හොදන්න නැතුව දවසක් විතර තියලා තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඇඹුල් තැවරුණු පෙදෙස මල බැඳිලා තියෙනවා. එහෙම වෙන්නේ ඇයි? සාමාන්‍යයෙන් පිහිය මල බැඳිලා එහෙම අපි දකින්නේ නැහැනේ. ඇඹුල් තැවරුණු කොටසේ මල බැඳිලා තියන්නේ ඇයි? මල බැඳීමේ ශීඝ්‍රතාව අම්ල මගින් වැඩි කරන නිසා.